බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ධම්මාරාමෝ ධම්මරතෝ ධම්මං අනුවිචින්තයං ධම්මං අනුසරං භික්ඛෝ සද්ධම්මාන පරිහායති තේ ශ්‍රද්ධාවන්ත පින්වතුනි වෙසක් පෝය දවසකම අපේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උත්පත්තිය සම්බෝධිලාභය පරිනිර්වාණය කියන සිද්ධි තුනම සිදුවීම ආශ්චර්යවත් ධර්මතාවක් හැටියටයි අපි සලකන්නේ. ඒ වගේම මේ සිද්ධි ගැලපීම තුලින් අපිට යම්කිසි ධර්ම සංවේගයකුත් මතු කරගන්න පුළුවන් වෙනවා. අපේ ජීවිතයේ සිහි කටයුතු සිද්ධි අවුරුද්දේ ඒ දවස්වල සමරන්න පුරුදු වෙලා සිටින අපට බුදු පියාණන් වහන්සේ උපන්නෙත් අදයි බුදු වුණෙත් අදයි පිරිනිවන් පෑවෙත් අදයි කියලා කියනකොට හිතෙනකොට එක්තරා විදියක ජීවිතය පිළිබඳ එක්තරා විදියක සියුම් සංවේගයක් ජීවිතයේ කෙටි බව පිළිබඳ සංවේගයක් ඇති වෙන්න පුළුවනි ඇති කරගන්න පුළුවනි අපට. ඇත්ත වශයෙන් මෙහෙම සංවේගයක් ඇති කර ගැනීම මේ ධර්ම මාර්ගයේ යමට රුකුලක් වන බවට අද අපි මාතෘකා කළ ගාථාවේට දැක්වෙන නිදාන කතාව සාධකයක්.
බුදු පියාණන් වහන්සේ තව මාස ගණනකින් පිරිනිවන් පානවා කියන ආරංචිය අසන්ට ලැබුණාම සංඝයා වහන්සේලා දහස් ගණන් පිරිස් බුදු පියාණන් වහන්සේ පිරිවරාගෙන හැසිරෙන්න පටන් ගත්තා. නිතරම වුණුන් අතර එකතු වෙලා සාකච්ඡා කරනවා. දැන් ඉතින් අපි මොකද කරන්නේ භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවහම කියලා. ඒ විදිහට නොයෙකුත් විදිහේ සාකච්ඡා කරනවා. බොහොම සංවේගයෙන් ශෝකීව ඇතැම් අය හැඬු කඳුලෙන් ගත කරනවා. මේ අවස්ථාවේ එක්තරා ධම්මාරාම නැමැති එක්තරා භික්ෂුන් වහන්සේ නමක් හිටියා. මේ කියපුම සාකච්ඡාවලට සහභාගී වෙන්නේ නැතුව වෙන්ව නිතරම ධර්මය මෙනෙහි කරනවා, ධර්මය ආවර්ජනා කරනවා, ධර්මය ගැන සිතමින් සිටිනවා. අනිත් සංඝයා වහන්සේලා බුදු පියාණන් වහන්සේට පැමිණිලි කළා. මේ අපේ මේ සාකච්ඡාවලට ධම්මාරාම හාමුදුරුවෝ එකතු වෙන්නේ නැහැ කියලා. බුදු පියාණන් වහන්සේ ධම්මාරාම භික්ෂුන් වහන්සේ ගෙන්නවලා ඇහුවා ඇත්තද මේ කාරණේ කියලා. උන්වහන්සේ ප්‍රකාශ කළ භාග්‍යතුන් වහන්සේ දැන් පිරිනිවන් පානවා කියන ආරංචිය ලැබුණාට පස්සේ මම කල්පනා කළාය දැන් මගේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් මම රහත් වෙන්න ඕන කියලා. එහෙම හිතාගෙන මම මේ නිතරම ධර්මයම මෙනෙහි කරමින් ධර්මයම අනුව ජීවත් වෙන්න උත්සාහ කරනවා කියලා. බුදු පියාණන් වහන්සේකට සාදුකාර දීලා සාදු සාදු කියලා එහෙම තමයි මහණෙනි මට නියම විදියටම ඇල්ම ඇති මට ගරු කරන අය ඇත්ත වශයෙන්ම කළ යුත්තේ මේ ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යාමයි කියලා එහෙම ප්‍රකාශ කරමින් තමයි අපි මේ මාතෘකා කළ ගාථාව වදාළේ. ධම්මාරාමෝ ධම්මරතෝ ධම්මං අනුවිචින්තයං ධම්මං අනුස්සරං භික්ඛු සද්ධම්මා නපරිහායති. ධර්මයේම වාසය කරන ධර්මයටම ඇලුණු ධර්මය අනුව නිතර සිතන්නා වූ ධර්මය මෙනෙහි කරන්නා වූ භික්ෂුව සද්ධර්මයෙන් පිරිහෙන්නේ නැත කියන එකයි මේ ගාථාවේ අදහස. ඒ ගාථාව අහලා ඒ ධම්මාරාම භික්ෂුන් වහන්සේ රහත් වුණා කියලා සඳහන් වෙනවා. අපි දැන් මේ කාරණය ගැන ගැඹුරින් කල්පනා කරලා බැලුවාම බුදු පියාණන් වහන්සේගේ ජීවිතයේ අවසාන භාගය ගැන සඳහන් වෙන ඒ මහා පරිනිර්වාණ සූත්‍රය කියන ඒ සූත්‍රයේ කිහිප තැනකම දකින්ට ලැබෙනවා බුදු පියාණන් වහන්සේ ප්‍රතිපත්ති පූජාවේ යගේ අවධාරණයෙන් දක්වපු හැටි. බුදු පියාණන් වහන්සේගේ පරිනිර්වාණය පිළිබඳ පළමුවෙනිම පෙර නිමිත්ත වගේ ඇති වුණු අවස්ථාව සඳහන් වෙන්නේ මෙහෙමයි. බුදු පියාණන් වහන්සේ විශාලා මහ නුවර ආසන්නයේ බේළුව නැමැති ගමේ වාසය කරන වස් කාලය ගත කරන අවස්ථාවේදී බරපතල රෝගයක් ඇති වුණා, ආබාධයක් ඇති වුණා, මාරාන්තික වේදනා ඇති වුණා කියලා කියනවා. බුදු පියාණන් වහන්සේ මේ අවස්ථාවේ කල්පනා කළා දැන්ම මම පිරිනිවන් පාන එක සුදුසු නෑ. මම උපස්ථායකින්ට හෝ ඒ අනිත් සංඝයා වහන්සේලාට නොදන්වා කියලා හිතලා බොහොම වීරයෙන් ඒ වේදනාවන් යටපත් කරගෙන ගිලන් බවින් නැගී හිටියා. ඊළාට බුදු පියාණන් වහන්සේ එලිමහනට වැඩලා වැඩහින් එලිමහනට ඒ අවහාරයෙන් නික්මිලා එලිමහනේ වැඩ සිටි අවස්ථාවක ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා වැඳලා භාග්‍යතුන් වහන්සේ ගිලන්ව සිටි අවස්ථාවේ මගේ ශරීරයක් දල දඬු වුණා. එහෙම් පිටින්ම සිත මගේ මතක ශක්තියත් අඩු වුණා. ඒ විදිහට මට බොහොම කනගාටුවක් සංවේගයක් ඇති වුණා කියලා ප්‍රකාශ කළා. මම මේ අවස්ථාවේ හිතුවා භාග්‍යතුන් වහන්සේ සංඝයා වහන්සේලා වෙනුවෙන් යමක් දේශනා නොකර පිරිනිවන් පාන එකක් නැහැ කියලා. අන්න එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ආනන්ද මොකක්ද මගෙන් තව සංඝයා වහන්සේලා බලාපොරොත්තු වෙන්නේ? මම ගුරු මුෂ්ටියක් තබා ගන්නේ නැතුව විවෘතව ධර්මයේ දේශනා කළා තිබෙනවා. දැන් මම ජරා ජීර්ණ මහලු අවස්ථාවේ පසු වෙනවා. මට වයස 80ක් පමණ වෙනවා. ඉතින් මේ සංඝයා වහන්සේලා විසින් යම් කෙනෙක් කල්පනා කරනවා නම් තමන්ගේ දියුණුව ගැන හිතා ගන්න තියෙන්නේ මෙහෙමයි. තමන්ට පිළිසරණ වෙන්න ඕන. අනුන්ගේ පිළිසරණක් පතන්න සුදුසු නෑ. තමන්ම දිවයිනක් හැටියට තමන්ට පිළිසරණක් කරගෙන ජීවත් වීම තමයි කළ යුත්තේ කියලා ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ඊළඟට ප්‍රකාශ කරනවා කොහොමද මේ කෙනෙක් තමන් පිළිසරණ වන්නේ දිවයිනක් වන්නේ? යම්කිසි භික්ෂුවක් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානය වඩනවා නම් අන්නේ භික්ෂුව තමයි තමන්ට තමාම පිළිසරණක් වන්නේ, අනුන්ගේ පිළිසරණක් නොපතන්නේ, තමන්ම දිවයිනක් වන්නේ කියලා ඒ විදිහට ප්‍රකාශ කරලා බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා දැන් වගේම මගේ ඇවෑමෙන් පස්සෙත් භික්ෂුන් වහන්සේලාගේ ප්‍රතිපත්තිය විය යුත්තේ ඒකයි කියලා.
ඉන්න අපට හොඳට පේනවා. එතකොට බුදු පියාණන් වහන්සේ මතු කොට දැක්ුවා මේ ප්‍රතිපත්ති පූජාවේ යගය ශාසනයේ නියම හරයේතන බව. ඊළඟට තවත් දැක්වෙනවා. ඉතින් බුදු පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කළා යම් කිසි කෙනෙක් ඡන්ද විරිය චිත්ත විමංශා කියලා කියන ඉද්ධිපාද ධර්මයන් දිනු කරගෙන තිබෙනවා නම් ඒ බන්දෙකුට පුළුවන් එවැනි කෙනෙකුට පුළුවනි Taman කැමති නම් ජීවිත කාලය දික් කරගන්න කියලා. නමුත් මේ ප්‍රකාශනය තුල තිබුණු යම් කිසි බුදු පියාණන් වහන්සේ දෙන්ට අදහස් කළ ඉංගිය ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ අවස්ථාවල වැටහුන්නේ මාර්යා ආනන්ද ස්වාමීන් වහන්සේට ආරූඪ වෙලා ඒ සිත ග්‍රහණය කරගෙන තිබුණ නිසා. ඊළඟට සඳහන් වෙනවා චාපාල චේතිය නැමැති ස්ථානයේදී බුදු පියාණන් වහන්සේ මාර්යාගේ ආරාධනය අනුව තව 3 මාසයකින් තථාගත පරිනිර්වාණය වෙනවා කියලා පිරිනිවන් පාන බව ප්‍රකාශ කොට වදාලා. ඒ අවස්ථාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් අයද සිටියා භාග්‍යවතුන් වහන්සේ ලෝකයාට හිත වැඩ පිනිස මේ ආයු කාලය සම්පූර්ණ ආයු කාලය වැඩ හිටින්න පරමාවිෂ වැඩ හිටින්න කියලා කාලය ගත කරන්න කියලා ඒ තාක්ම ජීවිතය දික් කරගන්න කියලා ආරාධනා කළා. බුදු පියාණන් වහන්සේ වදාලා දැන් මේකට ප්‍රමාද වැඩි මා මේ අවස්ථා කීපයකම ඔබට මේ කාරණය මේ 이르දි අර ඉද්ධිපාද දියුණු කරගත්තු කෙනෙකුට මේ ශක්තිය තිබෙන බව ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේ ආරාධනා කළේ නෑ. නමුත් දැන් මම ආයු සංස්කාරය ඇතහැරලා තිබෙන නිසා නැවත පිරිනිවන් 3 මාසෙකින් පිරිනිවන් පානවා කියලා බුදු පියාණන් වහන්සේ මේ අවස්ථාවේ ආයු සංස්කාරය ඇතහැරියා. ඒ අතහැරිය ආයු සංස්කාර මම නැවතත් ආපහු ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හරියට වැමෑරූ දෙයක් ඇතුළට ගන්නවා වගේ ඒ විදිහේ දෙයක් තථාගතයන් වහන්සේ කෙනෙකුට නොතරම් දෙයක් කියලා එහෙම ප්‍රකාශ කළා. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේට කිව්වා විශාලා මහනුවර සිටින තාක් සංඝයා වහන්සේලා රැස් කරන්න කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ විශාලා මහනුවර සිටින ඒ සීළු සංඝයා වහන්සේලා කූටාගාර ශාලාවේ රැස් කෙරෙව්වා. බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලා අමතලා ප්‍රකාශ කරනවා මහණෙනි මා විසින් අභිඥාවෙන් දැන දේශනා කරන ලද යම් ධර්මයෝ වෙද්ද ඒ ධර්මයන් නුඹලා විසින් මනවින් ඉගෙනගෙන හොඳට මනවින් අසුරු කළ යුතුයි වැඩි යුතුයි බහුල වශයෙන් පුරුදු කළ යුතුයි මේ ශාසන බ්‍රහ්මචර්යාව දීර්ඝ කාලයක් පැවැතීම සඳහා දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස ඒ ධර්මයන් පුරුදු කළ යුතුයි. මොනවද ඒ ධර්ම? එතන සඳහන් වෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම, සතර සතිපට්ඨාන, සතර සම්මප්පදාන, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග, අරියාට්ඨාංගික මග්ග කියලා කියන ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළේ අවස්ථාවේ සංඝයා වහන්සේලා විසින් මෙන්න මේ ධර්ම හරියාකාර මේවා ආරක්ෂා කරනවා නම් ඒ ප්‍රතිපත්තිය තමයි මේ ශාසනයේ පැවැත්මට හේතු වෙන්නේ කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාලා. ඊළඟට අපිට ඒ සඳහන් වෙනවා මෙන්න මේ විදිහේ ප්‍රවෘත්තියක් බුදු පියාණන් වහන්සේ එතන ඉඳලා ඊළඟට පිරිනිවන් පාන්න සුදුසු ස්ථානය දක්වා ගමන් ආරම්භ කළා. චාරිකාවේ වැඩම කළා. ඒ යන හැම තැනකම ගමින් ගමට බුදු පියාණන් වහන්සේ දේශනා කළ දේශනාව හකුලා දක්වන පාඨය මේ විදිහටයි තිබෙන්නේ. ඉති සීලං ඉති සමාධි ඉති පඤ්ඤා සීල පරිභාවිතෝ සමාධි මහප්පලෝ හෝති මහානිසංසෝ සමාධි පරිභාවිතා පඤ්ඤා මහප්පලා හෝති මහානිසංසා පඤ්ඤා පරිභාවිතං චිත්තං සම්මදේවාසවි විමුච්ඡති සේයති දං කාමාසවා භවසවා අවිජ්ජාසවා කියලා. ඊ අදහස මේ ශීලය මේ සමාධිය මේ ප්‍රඥාව ශීලයෙන් මනවින් වැඩුණු මනවින් සපුරා වැඩුණු ශීලයෙන් සපුරා වැඩුණු සමාධිය මහත්ඵල වෙයි මහානිසංස වෙයි. සමාධියෙන් සපුරා වැඩුණු ප්‍රඥාව මහත්ඵල වෙයි මහානිසංස වෙයි. ප්‍රඥාවෙන් සපුරා වැඩුණු සිත කාමාසව භවසව අවිජ්ජාසව කියන ආශ්‍රවයන්ගෙන් විමුක්ත වෙයි රහත් වෙයි කියන එකයි. අන්න ඒ විදිහට බුදු පියාණන් වහන්සේ එතෙන්දිත් අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මතු කරලා දැක්වාර සංඝයා වහන්සේලාට අනුශාසනා වශයෙන්. ඉතින් ඊළඟට බුදු පියාණන් වහන්සේ බෝධිපාක්ෂික ධර්මමයි එතනත් කියවෙන්නේ සීල සමාධි ප්‍රඥා හැටියට ඒ කෙටියෙන් සඳහන් වෙන්නේ අර බෝධිපාක්ෂික ධර්මවල කියාපු ඒවායේ හරයමයි. ඉතින් ශීලය සමාධිය ප්‍රඥාව ක්‍රමානුකූලව වැඩිවීමෙන් සිත ආශ්‍රවයන්ගෙන් විමුක්ත කිරීමයි විමුක්ත වීමයි එතන ප්‍රකාශ කෙරෙන්නේ. ඔය විදිහට බුදු පියාණන් වහන්සේ අනුපිළිවෙලින් ගමින් ගමට නගරයෙන් නගරයට වැඩම කරලා ඔන්න පාවා නුවරට වැඩියා. පාවා නුවරට වැඩලා ඒ චුන්ද කම්මාර පුත්ත කියලා කියන ඒ කම්මල් කරුවගේ අඹවණේ වැඩ වාසය කළා. ඒ අඹවණේට පැමිණි දවසට පසුව දාම චුන්ද කර්මාණු පුත්‍රයාගේ
ආරාධනාව පරිදි බුදු පියාණන් වහන්සේ නිවසට වැඩම කරලා දානීය වැළඳීමෙන් පසුව අර ලෝහිත පක්ඛන්දිකා කියලා කියන ලේපාචන රෝගයක් පරපතල රෝගයක් බුදු පියාණන් වහන්සේට ඇති වුණා. ඒ වේදනාව බුදු පියාණන් වහන්සේ සිහිනුවණින් දරාගත්තා. නමුත් ඒ මාරාන්තික රෝගයක් බුදු පියාණන් වහන්සේ ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද දැන් අපි යමු කුසිනාරාවට කියලා. කුසිනාරාව බලාගෙන ඊළඟට සංඝ පිරිසත් එක්ක බුදු පියාණන් වහන්සේ වැඩම කරන්න පටන් ගත්තා. ඒ අතරමඟදී සඳහන් වෙනවා මේ විදිහේ සිද්ධි බුදු පියාණන් වහන්සේ මාර්ගයෙන් ඉවත් වෙලා ගහක් යටට පැමිණිලා ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද මේ මගේ සංගල සිවුර සතරපට කරලා එලන්න මට බොහොම වේසයි වැඩ ඉන්න අවශ්‍යයි කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ සිවුර ඇතිරුවා. බුදු පියාණන් වහන්සේ එතන වැඩ හිටියා. වැඩ ඉඳගත්තා. ඊළඟට බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද මට පිපාසයි පැන් ටිකක් ගේන්න කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ කියන ස්වාමීනි මේ ළඟ තිබෙන මේ කුඩා නදියෙන් එතර වෙලා 500ක් රත මේ දැන් ගිහිල්ලා තිබෙනවා. ඒක නිසා වතුර මඩ වෙලයි තිබෙන්නේ. මීට ටිකක් එහායින් කකුත්තා කියලා ගඟ තිබෙනවා. එතෙන්දි පුළුවන් භාග්‍යතුන් වහන්සේට පැන් පානීය කරන්න කියලා. නමුත් බුදු පියාණන් වහන්සේ නැවත වරක් ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද පැන් ටිකක් ගේන්න මට පිපාසයි. නැවතත් ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ විදිහටම පිළිතුරු දුන්නා. තුන්වෙනි වර බුදු පියාණන් වහන්සේ ඒ විදිහට ඉල්ලා හිටියාම ආනන්ද ස්වාමීන් වහන්සේ පාත්‍රයත් අරගෙන ඒ ගඟ ළඟට ගියා. අර මඩ බොර වෙලා තිබුණු ගලමින් තිබුණු ගඟ එකපාරටම වතුර පැහැදිලා ප්‍රසන්න විදියට වතුර ගලන්න පටන් ගත්තා. ආනන්ද ස්වාමීන් වහන්සේ මේ තථාගතයන් වහන්සේගේ ඉති බල ප්‍රාතිහාර්ය මහා ආනුභාව සම්පන්නයි කියලා පුදුමයි කියලා ඒ පෙන් අරගෙන ඇවිල්ලා බුදු පියාණන් වහන්සේට පානය කරන්න සැලැස්සුවා. එතකොට බුදු පියාණන් වහන්සේ ඔන්න ඔය විදියට බොහොම එක් ශාරීරික බාධක කායික බාධක මැද්දේ කුසිනාරාවට වැඩම කළා. කුසිනාරාවට වැඩලා ඊළඟට ඒ මල්ල රජදරුවන්ගේ සල්ුයනේ එක හා සමාන එක ප්‍රමාණයේ වගේ සල්ගස් දෙකක් අතර පිරිනිවන් මංචකේ පනවා හැටියට ආනන්ද ස්වාමීන් වහන්සේට කිව්වා. ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා හිටියා. ආනන්ද ස්වාමීන් වහන්සේ පරිනිර්වාණ මංචකයේ සල්ගස් දෙක අතර පැනෙව්වා. භාග්‍යවතුන් වහන්සේ එතකොට ඊළඟට ඒ උතුරු දෙසට හිස දාලා දකුණැලයෙන් සිංහසෙයියාවෙන් සැතපුණා හාන්සි වුණා ඒ සයනේ මංචකයේ. ඊළඟට ඒ අවස්ථාවේදී එතන සඳහන් වෙනවා අකාලයට පිපුණු සල්මල් බුදු පියාණන් වහන්සේගේ ශරීරය මත වැටෙනවා ඒ පූජා වශයෙන්. ඒ වගේම දෙවිවරුන්ගේ මන්දාරව මල් කියලා කියන මන්දාරව මල් බුදු පියාණන් වහන්සේගේ ශරීරය මතට දමනවා පූජා වශයෙන්. දිව්‍යමය සඳුන් කුඩු වැටෙනවා. ඒ වගේම දිව්‍යමය තූර්යනාද ආසේ පැතිරෙනවා. බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කළ ආනන්ද දැන් මෙන්න මේ විදියට තථාගත ශරීරයට පූජා කරනු ලබනවා. නමුත් ඒ හැම පූජාවටම වඩා උතුම් පූජාව තමයි යම්කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් ධර්මානුධර්ම ප්‍රතිපන්නව හැසිරෙනවද ධර්මානුකූලව ජීවත් වෙනවද අන්නේ භික්ෂුව තමයි මට ඉහළම මට්ටමේ ගරු සත්කාර වන්දනමාන කරන්න කියලා. එතෙන්දිත් බුදු පියාණන් වහන්සේ අර ප්‍රතිපත්ති පූජාවේ යගේ ප්‍රකාශ කොට වදාලා. ඔන්න ඊළඟට එතකොට දැන් මේ පරිනිර්වාණ මංචකයේ බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්නවා. බුදු පියාණන් මේ අවස්ථාව කිට්ටු වෙනවත් එක්කම ආනන්ද ස්වාමීන් වහන්සේට ඇති වුණු ඒ ශෝකය වවා ගන්න බැරුව විහාරයට ඇතුල් වෙලා දොර අගුලේ එල්ලීලා අඬනවා. මාගේ ශාස්ත්‍රුන් වහන්සේ පරිනිර්වාණයට යයි සූදානම් වෙන්නේ මට තාම රහත් වී ගන්න බැරි වුණා. මම තාම සෝවාන් වුණා පමණයි කියලා ඒ විදිහට බලවත් ශෝකේන ආනන්ද ස්වාමීන් වහන්සේ අඬනවා. එතකොට බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාගෙන් ඇසුවා කෝ ආනන්ද පේන්නේ නැත්තේ මොකද කියලා. ඊළඟට සංඝයා වහන්සේලා කිව්වා මෙන්න මෙහෙම විහාරයට ඇතුල් වෙලා අඬමින් සිටිනවා කියලා. බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ තෙන්ට කැඳෙව්වා. ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩියට පස්සේ බුදු පියාණන් වහන්සේ ආනවා කියනවා ඇති ආනන්දය ශෝක කරන්න එපා වැළපෙන්න එපා. එයි මම කලින්ම කියලා තිබෙන නේද සියලුම ප්‍රියමනාප අයගෙන් වෙන්වීමක් පියෝවීමක් වෙනස් වීමක් තිබෙන බව. යම් කිසි දෙයක් හටගත් ස්වභාවය ඇතිනම් උපන්නා වූ හටගත්තා වූ හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වූ බිඳෙන සුළු යමක් නොබිඳේවා කියන මේ පැතුම කොහොමද ඉෂ්ට වෙන්නේ? වන්දක් සිද්ධ වෙන්නේ නැහැ නේද? ඊළඟට බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරනවා ආනන්දය ඔබ දීර්ඝ කාලයක්
මට මෛත්‍රීමය කාය කර්මෙන් මෛත්‍රීමය වාග් කර්මෙන් මෛත්‍රීමය මනෝ කර්මෙන් උපස්ථාන කරලා තිබෙනවා. ඔබ සෑහෙන පින් කරලා තිබෙනවා. වීරිය වඩන්න ඉක්මනින්ම රහත් වෙන්න පුළුවන් කියලා ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ සැනසීම වශයෙන් ඒ සංඝයා වහන්සේලාට ආනන්ද ස්වාමීන් වහන්සේගේ විශේෂ ගුණ අලලා ආනන්ද ස්වාමීන් වහන්සේ ගුණ පිළිබඳව දීර්ඝ ගුණ කථනයක් කළා බුදු පියාණන් වහන්සේ. ඔන්න ඊළඟට බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා කුසිනාරා නුවර ඒ මල්ල රජදරුවන්ගේ රැස්වීම් ශාලාවට ගිහිල්ලා තථාගත පරිනිර්වාණය අද රාත්‍රී ප්‍රශ්චිම යාමයේ සිද්ධ වෙන බව ප්‍රකාශ කරන්න ඒ ආරංචිය දෙන්න කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ ගිහිල්ලා ඒ කාරණය ප්‍රකාශ කරාම මල්ල රජදරුවන් ඒ රජ බිසෝවරුන් කුමාර කුමාරිකාවන් මේ හැම දෙනෙක්ම හඬන්න වැළපෙන්න බෙම පෙරලෙන්න ක්ලාන්ත වෙන්න පටන් ගත්තා. අහෝ භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පානවා ඉක්මන් වැඩි සුගතයන් වහන්සේ පිරිනිවන් පානවා ඉක්මන් වැඩි ලෝකයේ තිබුණ එකම ඇස නැති වෙනවා ඉක්මන් වැඩි කියලා ඒ විදිහට නොයෙකුත් විදිහේ ශෝකාලාප කළ බව සඳහන් වෙනවා. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩම කරලා දැන් එතකොට මේ අවස්ථාව වෙනකොට සුභද්ද කියන පරිබ්‍රාජකයෙක් කුට අහන්න ලැබුණා තථාගත පරිනිර්වාණය ආද සිදුවෙන බව අතරාත්‍රි සිදුවෙන බව. ඊළඟට ඒ සුභද්‍ර කල්පනා කරනවා මට අහන්න ලැබිලා තිබෙනවා මේ පරිබ්‍රාජක પરම්පරාවෙන් තථාගත සම්මා සම්බුදුර ඊටාම කලාතුරකින් ලෝකේ පහළ වෙන්නේ. දැන් මේ අවස්ථාවේ අද දවසේ අද රාත්‍රී තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන බව ආරංචි මගේ හිතේ යම් කිසි සැකයක් බලපවත්වනවා. මට හොඳටම විශ්වාසයි ශ්‍රමණ ගෞතමයන්ට මාගේ සැකය දුරු කරන්න පුළුවන් කියලා. එහෙම හිතාගෙන ඇවිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා තථාගතයන් වහන්සේ දැකීමට. ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා සුභද්ද මේ වෙලාවේ බුදු පියාණන් වහන්සේට කරදර කරන්න එපා. භාග්‍යතුන් වහන්සේට දැන් බොහොම වෙහෙසයි. දෙවෙනි වරටත් මේ සුභද්‍ර පරිබ්‍රාජකයා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා බුදු පියාණන් වහන්සේ දකින්න. දෙවෙනි වරටත් ප්‍රතික්ෂේප කළා. තුන්වෙනි වරටත් ඉල්ලුවා. තුන්වෙනි වරටත් ප්‍රතික්ෂේප කළා. නමුත් බුදු පියාණන් වහන්සේට මේ කතා සංලාපය වුණා. බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද සුභද්දට එන්න අරින්න සුභද්‍ර වළක්වන්න එපා. සුබද්ද යම් කිසි දෙයක් මගෙන් අහනවා නම් ඒ මට කරදර කිරීම අදහසින් නොවේ. යමක් දැනගන්නයි අහන්නේ. ඒ වගේම මම යමක් ප්‍රකාශ කරනවා නම් ඒ ඉක්මනින්ම තේරුම් ගන්න පුළුවන් ශක්තියක් සුබද්දට තිබෙනවා කියලා ඒකට මහා කරුණාවෙන් අවසර දීවා දාලා ඊළඟට සුබද්‍ර පරිබ්‍රාජක ඇවිල්ලා බුදු පියාණන් වහන්සේ අර ෂට් ශාස්ත්‍රවරුන්ගේ ධර්මයේ සත්‍යතාව පිළිබඳ යම් කිසි ප්‍රශ්නයක් ඇසුවා. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා සුබද්‍ර මේ ප්‍රශ්නේ එසේම තිබියේවා යම් කිසි ශාසනයක ආර්ය අෂ්ටාංගික මාර්ගය තිබෙනවා නම් අන්නේ ශාසනයේ තමයි පළමුවෙනි ශ්‍රමණයාත් දෙවෙනි ශ්‍රමණයාත් තුන්වෙනි ශ්‍රමණයාත් හතරවෙනි ශ්‍රමණයාත් මෙන්න මේ ශාසනයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තිබෙනවා. මෙන්න මේ ශාසනයේ සුභද්‍ර ප්‍රථම ශ්‍රමණයාත් දෙවෙනි ශ්‍රමණයාත් තුන්වෙනි ශ්‍රමණයාත් හතරවෙනි ශ්‍රමණයාත් අනික් සියලුම ආගම් සියලුම ආයතන තීර්ථායතන පරප්‍රවාද සියල්ලම ශ්‍රමණයන්ගෙන් හිස් කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ වදාලා මේ සංඝයා වහන්සේලා හරියාකාර ජීවත් වෙනවා නම් හරියාකාර ධර්මානුකූලව ජීවත් වෙනවා නම් ඒ ප්‍රතිපත්තියේ හැතිරෙනවා නම් ලෝකේ රහතුන් වහන්සේලාගෙන් සිස් වෙන්නේ නැහැ කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ අවස්ථාවේ ප්‍රකාශ කොට වදාලා. ඉතින් එයින් පැහැදුණු සුභද්‍ර පරිබ්‍රාජක බුදු පියාණන් වහන්සේ තුනුරුවන් සරණ ගිහිලා බුදු පියාණන් වහන්සේගෙන් පැවිද්දට අවසර ඉල්ලා හිටියා. බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කිව්වා සුභද්‍ර පැවිදි කරන්න කියලා. ඒ වගේම පැවිදි වුණා වගේම බොහොම ඉක්මනින් රහත් වුණු බව සඳහන් වෙනවා. අත් වශයෙන් මේ ශාසනයේ බුදු පියාණන් වහන්සේගේට සම්මුඛ වුණු අන්තිම ශ්‍රාවකයා හැටියට බුදු පියාණන් වහන්සේගේ වචනයෙන් පැවිද්ද ලැබුව අන්තිම ශ්‍රාවකයා හැටියට සඳහන් වෙනවා ඒ සුභද්‍ර පරිබ්‍රාජකයා. ඔන්න ඊළඟට අපිට සඳහන් වෙන්නේ ඊළඟට බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා විශේෂ කාරණයක් හැටියට දැන් ආනන්ද මගේ ඇවෑමෙන් පස්සේ නුඹට සිතෙන්න පුළුවනි දැන් අපිට ශාස්ත්‍රවරයෙක් නැත. මේ අප ඉදිරියේ තිබෙන ධර්මය අතීත ශාස්ත්‍රවරයෙකු විසින් දේශනා කරන ලද්දක් කියලා. නමුත් ආනන්ද එහෙම හිතන්න එපා. මගේ ඇවෑමෙන් පස්සේ මා යම් ධර්මයක් දේශනා කරලා තිබෙනවා නම් විනයක් පනවල තිබෙනවා නම් ඒ ධර්මයක් විනයක් තමයි නුඹලාට ශාස්ත්‍ර ස්ථානයේ ගුරුවරයා හැටියට තිබෙන්නේ සිටින්නේ කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ වදාලා. ඔන්න ඔය විදිහට ඒ සංඝයා වහන්සේලාට ප්‍රතිපත්ති ශාසනය රැක ගැනීම පිළිබඳ නොයෙකුත් ආකාරයෙන් කරුණු මතු කරලා දීලා ඊළඟට බුදු පියාණන් වහන්සේ පරිනිර්වාණයට සූදානම් වෙලා ප්‍රකාශ කළ අවසාන වාක්‍ය මේ විදිහටයි සඳහන් වන්නේ. හන්දදානි භික්කවේ ආමන්ත්‍යාමිවෝ වය ධම්මා සංඛාරා අපමාදේන සම්පාදේත කියලා.
එසේනම් මහණෙනි මම දැන් නුඹලා අමතමි. සියලු සංස්කාරයෝ නැසෙන සුල්ලෝය අප්‍රමාදීව නිවනට කටයුතු සම්පාදනය කරව. කියලා මේ විදිහට බුදු පියාණන් වහන්සේ අවසාන බුද්ධ වචනේ ප්‍රකාශ කොට වදාරලා ඊළඟට ප්‍රථම ධානයට සම්වැදුනා. ප්‍රථම ධානයෙන් නැගිටලා දෙවෙනි ධානයට සම්වැදුනා. ද්විතීයි ධානයෙන් නැගිටලා තුන්වෙනි ධානයට, තුන්වෙනි ධානයෙන් හතරවෙනි ධානයට, හතරවෙනි ධානයෙන් නැගිටලා ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නීව සංඥානා සංඥායතන කියන ඒ අරූප ධාන වලට සම්වැදුනා. නීව සංඥානායතනෙන් නැගිටලා සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සම්වැදුනා. ඒ අවස්ථාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ගෙයින් අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාලා නේද දැන්? නෑ ආනන්ද නෑ අවත්නි බුදු භාග්‍යවතුන් වහන්සේ තාම පිරිනිවන් පෑවේ නෑ. දැන් සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සම්වැදුන පමණයි කියලා. ඔන්න ඊළඟට බුදු පියාණන් වහන්සේ සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් නැගිටලා නීව සංඥායතන සමාපත්තියට ඊළඟට ඒ විදිහට ක්‍රමක්‍රමයෙන් යට සමාධිය වලට සම්වැදුනා. ප්‍රථම ධානය කරා ආකාසානංචායතන ඒ විදිහට ක්‍රමක්‍රමයෙන් ප්‍රථම ධානය කරා සම්වැදුනා. ඊළඟට ප්‍රථම ධානයෙන් නැගිටලා දෙවෙනි ධානයට සම්වැදුනා. දෙවෙනි ධානයෙන් නැගිටලා තුන්වෙනි ධානයට සම්වැදුනා. තුන්වෙනි ධානයෙන් නැගිටලා හතරවෙනි ධානයට සම්වැදුනා. හතරවෙනි ධානයෙන් නැගිටලා ඒකම තථාගතයන් වහන්සේ පරිනිර්වාණයටපත් වී වදාලා. එතකොට ඒ අනුව අපිට පෙනෙනවා මේ බුදු පියාණන් වහන්සේ ඒ පරිනිර්වාණයත් එක්කම මේ මහ පොළොව කම්පා වුණා. මුළු මහත් පිරිසම ශෝක සංවේගයෙන් ඇලලී ගියා කියලා සඳහන් වෙනවා. දැන් අපි නැවතත් මේ මාතෘකාව මතු කරගන්න බලමු. මේ අපි මාතෘකා කරගත්තේ බුදු පියාණන් වහන්සේගේ අවසාන ජීවිත කාලයේ අවසාන භාගයේදී ප්‍රතිපත්ති ශාසනය එහෙම නැත්නම් ප්‍රතිපත්ති පූජාවට ඒ වටිනාකම මතු කරලා දුන්නගත් උත්සාහයයි. ඒ අනුව අපි කල්පනා කරන්න ඕන. එතකොට මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ මෙන්න මේ බුදු පියාණන් වහන්සේ මතු කොට දැක්වූ දැන් මෙතන කියවුණු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගය, සීල සමාධි ප්‍රඥා කියලා කියන මේ ගුණ ධර්ම වඩනවා නම් ඒ තුලින් තමයි බුදු පියාණන් වහන්සේට කළ හැකි උතුම්ම උපහාරය, උතුම්ම ගරු සත්කාරය කරන්න පුළුවන් වන්නේ. ඒ කාරණේ බුදු පියාණන් වහන්සේ විශේෂයෙන්ම අවධාරණය කොට වදාලා. නමුත් එපමණකින් අපි හිතන්න නරකයි ආමිස පූජාව කියන එක නිර්ර්ථක දෙයක් කියලා. වැදගැම්මකට නැති දෙයක්, මෝඩ ශ්‍රද්ධාව තියන අය විතරක් කරන දෙයක් කියලා. ආමිස පූජාව අර්ථවත්ව කරනවා නම් මහත්ඵල මහානිසංසයි. මොකද බුදු පියාණන් වහන්සේම ප්‍රකාශ කරලා තිබෙනවා මේ පිදිය යුත්තන්ට පිදීම, ඒ වගේම විශේෂයෙන්ම ඊටාම ලෝකේ ඊටාමත්ම දුර්ලභව පහළ වෙන තථාගතයන් වහන්සේ කෙනෙකුට කළ යුතු ගරු සත්කාර පිළිබඳව ඒ තථාගත ශරීරයට කළ යුතු ඒ වන්දනමාන ආදී පිළිබඳව බුදු පියාණන් වහන්සේ පරිනිර්වාණයට කලින් ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරලා තිබෙනවා. එක්තරා අවස්ථාවක ආනන්ද ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේගෙන් ඇසුවා, භාග්‍යතුන් වහන්සේ දැන් භාග්‍යතුන් වහන්සේගේ පිරිනිවීමෙන් පස්සේ බුද්ධ ශරීරයට අපි බුද්ධ ශරීරයට කොහොමද සත්කාර කළ යුත්තේ කියලා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන ආනන්ද මේ ඒ කාරණයට ක්ෂත්‍රීය පඬිත වූ එහෙම නැත්නම් නුවණැති වූ ක්ෂත්‍රීය රජවරුන්, බ්‍රාහ්මණයින්, ගෘහපතියන් සිටිනවා ඒ කාර්ය බාර අරගෙන කරන්න. නුඹ මේ Tamanගේ නිවනට අදාළ කාරණාවල ගැන උත්සාහවන්ත වන්න කියලා. නැවතත් ආනන්ද ස්වාමීන් වහන්සේ සුව කෙසේද භාග්‍යතුන් වහන්සේ තථාගත ශරීරයට සත්කාර කළ යුත්තේ කියලා ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ වදාලා චක්‍රවර්ති රජ කෙනෙකුට කළ යුතු රාජ්‍ය උපහාර, රාජ්‍ය ගෞරවය තථාගත ශරීරයට කළ යුතු බව ඊළඟට මේ පිළිබඳ සවිස්තර දක්වලා තිබෙනවා. පරිනිර්වාණයෙන් පස්සේ තථාගත ශරීරය එක්තරා ආකාරයකට ඒකට සම්මාන කරලා ඊළඟට චිතකයට නංවලා පරිනිර්වාණයෙන් පස්සේ ධාතුන් වලින් ඒ සර්වඥ ධාතුන් වලින් ස්තූප සැදීමත් ඒ ස්තූප බඳ පුදා ගැනීමේ විශාල ආනිසංස ශක්තියත් බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරලා තිබුණා. අන්නේ ආකාරයටම සම්බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ පරිනිර්වාණය පිළිබඳ ආරංචි පැතිරෙනකොට දඹදිව රජවරුන් ආවා සර්වඥ ධාතු කොටස් ලබා ගන්න. ඒ අය අතර ඇති වෙන තියුණු කලහයක් වැළැක්වීමට ද්‍රෝණ කියලා බ්‍රාහ්මණයෙක් ඉදිරිපත් වෙලා ඒ සර්වඥ චිතකයෙන් එකතු කරගත්තු ඒ ධාතු සියල්ල සර්වඥ ධාතුන් වහන්සේලා සමව බෙදුවා කොටස් 8කට. බෙදලා ඉවර වෙලා ඒ රජදරුවන් අතර සමව ඒ ධාතුන් කොටස් බෙදලා ඉවර වෙලා ඊළඟට ඒ බෙදූ භාජනයක් Taman ඉල්ලගත්තා ඒ ස්තූපයක් ගොඩනගලා පූජා කිරීමට. ඒ ධාතු බෙදලා අවසාන වෙනකොට තවත් මෝරිය කියලා කියන තවත් රජදරුවන්
පිරිසක් ආවා ධාතුන් ඉල්ලගෙන. එතකොට කිව්වා දැන් සංරංග ධාතු බෙදලා ඉවරයි. ඒක නිසා ඔන්න ඔය දරසෑයේ තියෙන අඟුරු අරගෙන යන්න කියලා. ඒ මෝරිය කියන ඒ රාජවංශිකයින් ඒ දරසෑයේ අඟුරු අරගෙන ගිහිල්ලා ස්තූපයක් තනලා පූජා කළා. අන්නේ අනුව අපිට හිතා ගන්න පුළුවන්. එතකොට තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ජීවමාන කාලයේ පමණක් නෙවෙයි උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සෙත් ඒ පූජනීය වස්තු රාශියක් තමයි බුද්ධ ශරීරය කියලා කියන්නේ. ඒ අනුව තමයි අපි දැන් මේ පින්නතුන් කවුරුත් දන්නවා ත්‍රිවිධ චෛත්‍යයක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ශාරීරික, පාරිභෝගික, උද්දේශික කියලා. ශාරීරික ධාතුන් තමයි ප්‍රධාන. දැන් මේ මෙතන කියාපු මේ ශාරීරික ධාතුන්. ඊළඟට ඒ වගේම ඒවා පමණක් නෙවෙයි පූජනීය බුදු පියාණන් වහන්සේ පරිහරණය කළ පාත්‍රාදී පරිහරණය කළ වස්තුන් දැන් බෝධීන් වහන්සේ පිළිබඳවත් ඒ විදිහේ සංකල්පයක් තියෙන්නේ. ඒවාත් පූජනීයයි. ඒ වගේම උද්දේශික කියලා කියන බුදු තථාගතයන් වහන්සේ සීගැන්වීම සඳහා උන්වහන්සේ උදෙසා කරන ලද නෙලන ලද පිළිමාදිය පවා පූජනීයයි. අන්න ඒවා තුලින් එතකොට ඒවා පිදීම තුලින් ඒ ශ්‍රද්ධාවන්ත බෞද්ධයෙකුට ශ්‍රද්ධාවන්ත කෙනෙකුට දීර්ඝ කාලයක් හිතසුව පිණිස හේතු වෙන කුසල් රාශියක් රැස් කර ගන්න පුළුවන් බව බුදු පියාණන් වහන්සේ වදාරලා තිබෙනවා. අපි එතකොට කල්පනා කර ගන්න ඕන එක පැත්තකින් ප්‍රතිපත්ති පූජාව බුදු පියාණන් වහන්සේ අවධාරණය කළ නමුත් ආමිෂ පූජාව එහෙම් පිටින්ම ඉවත් කරේ නැහැ. ආමිෂ පූජාව ඇත්ත වශයෙන් කල්පනා කළ බලන ප්‍රතිපත්ති පූජාවට දොරටුවක් වෙන්න ඕන, පූර්ව කෘත්‍යයක් කරගන්න පුරුදු වෙන්න ඕන. නමුත් දැන් මොකද්ද සිද්ධ වෙන්නේ ආමිෂ පූජාව පිළිබඳව නුවණින් කල්පනා කරලා බලනකොට මේ පින්නතුන්ට වටපිට බලනකොට පේනවා මේ ආමිෂ පූජාවට ගිහිල්ලා තියෙන කල දසාව අර දෙවියන්ට පුද පඬුරු බඳීමේ සිරිතක් තිබෙනවා ගනුදෙනු සංකල්පය අනුව බාරහාර වෙමින්. අන්නේ සංකල්පය අනුවයි දැන් අපේ බෞද්ධයින් ආමිෂ පූජාවන්ට යොමු වෙලා තිබෙන්නේ. නොයෙකුත් රැකී ආරක්ෂා ලබා ගැනීමට, නඩු හබ දිනීමට, එහෙම නැත්නම් විභාග පාස් කර ගැනීමට ඒ විදිහේ පටු සංකල්ප ඉදිරිපත් කරගෙන අර දෙවියන්ට පුද පඬුරු බඳින්න වගේ හිතාගෙන බුද්ධ පූජා, බෝධි පූජා පැවැත්වීම තුලින් නියම කුසල් සිතක් ඇති වෙනවද කියලා කල්පනා කරන්න ඕන. ඇත්ත වශයෙන්ම අපි අවංකවම මේ පින් රැස් කරගන්න නම් අනන්ත වූ බුදුගුණ 100ට නගාගෙන එක මලක් පූජා කළත් ඇති. මේ පින්නතුන් දන්නවා දැන් අතීතයේ අපේ බෞද්ධයින්, පැරණි බෞද්ධයින් මේ කාලේ වගේ තරඟකාරීව විශාල පූජා නොකලත් වාණිජ සංකල්පයට අනුව පූජාවලට යෙදුන්නේ නැතත් ඒ ඊ타ත්ම අහිංසකව අව්‍යාජව අවංකන්දමින් එක මලක් හෝ පූජා කිරීමෙන් කුසල් රැස් කරගත්තු ආකාරය, ඒකම භාවනාවක බවට හරවාගත්තු ආකාරය පැහැදිලි වෙනවා මේ පින්නතුන් කවුරුත් දන්න අර ගාථාවෙන්. පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේ තේන ලභාමි මොක්ඛං පුප්පං මිලායාති යථා ඉදං මේ කායෝ තථායාති විනාශ භාවං. පුදමි බුදුහිමි මෙමලින් ලබමි මොක්සුව එපිනෙන් මෙමල මැලවේද යම්සේ මේකය එලෙසම වෙනසේ. අපි සිංහලට නැගුවොත් ඒ විදිහටයි ගන්න තියෙන. ඊ타ත්ම වටිනා ඒක හතරපද ගාථාවක් තුල තිබෙනවා. ඒ ආමිෂ පූජාවත්, ප්‍රතිපත්ති පූජාවත්, ඒ මලේ වර්ණ సౌందර්ය ඊළඟට සුගන්ධය ඒ හැම එකක්ම සිහිපත් කරගෙන ලෝකේ ස්වභාව ධර්මයේ අති උතුම් පවිත්‍ර නිෂ්පාදනය වන මල බුදු පියාණන් වහන්සේට ඒ වගේම ස්වභාව ධර්මයේ උතුම් පහළ වීම එහෙම නැත්නම් නිෂ්පාදනයේ හැටියට අපිට සැලකන්න පුළුවන් මනුෂ්‍ය හිතේ ඉහළම මට්ටමට නැගුණු තථාගතයන් වහන්සේට මම මේ මල පූජා කරනවා. නමුත් ඊළඟට මේ මලට යන කල දසාව ඊළඟට හිතන්නේ පුප්පං මිලායාති යථා ඉදං මේ මල යම්සේ මැලවෙනවද. ඊළඟට ඒක කායගත සතියට අරමුණක් කරගන්නවා. ඒ වගේම මේ ශරීරයත් විනාශ භාවයට යනවා කියලා. අන්න ඒ විදිහට නුවණින් කල්පනා කරලා බලන කිපින්නතාට ආමිෂ පූජාව, ප්‍රතිපත්ති පූජාවට දොරටුවක් කරගන්න පුළුවන්. ඒකට රුකුලක් කරගන්න පුළුවන්. ඒකටම උපකාරයක් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම යෝගාවචර පින්විතුන් කල්පනා කරන්න ඕන. ආමිෂ පූජාව අන්නර කියාපු විදිහට තමන්ගේ ඒ යෝගාවචර ජීවිතයට එහෙම නැත්නම් භාවනාවට උපකාර කරගන්න ආකාරය ගැන ඇත්ත වශයෙන්ම දැන් භාවනා පූර්ව කෘත්‍ය හැටියට තිබෙනවා. ඒවා ගැන ගැඹුරින් කල්පනා කරලා බලනකොට ඒවා මේ ඒ ටික ඇත්ත වශයෙන්ම ප්‍රායෝගිකව මේ පින්නතුන්ට උපකාර වෙනවා. මොකක්ද මේ බුද්ධ පූජා ආදී කරන්නේ? එහෙම නැත්නම් මල් පහන් සුවඳ දුම් ආදී පූජා කරන්නේ අප තුල තිබෙන මේ තුනුරුව අපේ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව අපේ හදවත් තුල මතු කර ගැනීමටයි. එතකොට ඒ අදහසින්
තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව අපේ හිත තුළ දියුණු කර ගැනීම අපේ භාවනාවට ඉතාමත්ම අවශ්‍ය දෙයක්. මොකද ශ්‍රද්ධාවෙන් තමයි මේ ගමන යන්න පුළුවන් වන්නේ, නිවන් ගමන යන්න පුළුවන් වන්නේ. ශ්‍රද්ධාව බීජයක් හැටියට දක්වලා තිබෙනවා. එතකොට මේ ශ්‍රද්ධා ගුණය දියුණු කර ගැනීමට මේ මලක් පහනක් පිදලා බුදු පියාණන් වහන්සේගේ අනන්ත ගුණ සිහිනට නගා ගැනීම උපකාර වෙනවා. ඒ වගේම ඒකේ තවත් ගැඹුරක් තිබෙනවා. අතීත සංසාරේ අපි ත්‍රිවිධ රත්නයට යම්කිසි නිග්‍රහයක් කරලා තිබෙනවා නම් එහෙම නැත්නම් සිතින් කයින් වචනෙන් යම්කිසි නිග්‍රහයක් කරලා තිබෙනවා නම් වරදක් කරලා තිබෙනවා නම් ඒවා අපේ විඥානයේ සටහන් වෙලා තිබෙනවා. අපි මේ නිවන් මඟ යනකොට ඒවා අපි බලාපොරොත්තු නැති අවස්ථාවල මතුවෙලා අපේ ගමනට බාධා පමුණුවනවා. අන්න ඒක නිසා අතීතාචාර්යවරුන් දක්වලා තිබෙනවා තුනුරුවන් සමා කරවා ගැනීම කියලා දෙයක්ත්. ඒකටම ආදාළයි මෙන්න මේ ආමිෂ පූජා ආදිය තුනුරුවන්ට මලක් පහනක් පුදලා පසඟ පිහිටුවලා වැඳීම තුලින් අපේ නිහතමානීත්වය ප්‍රකාශ කිරීමෙන් අපි යම් අතීතයේ සංසාරයේ අතීත භව සංසාරයේ අපි ඇති කරගත් යම් සීමාන්‍යයක් නිසා, මෝහයක් නිසා, මිත්‍යා දෘෂ්ටියක් නිසා ත්‍රිවිධ රත්නයට යම් නිග්‍රහයක් වෙලා තිබෙනවා නම් මේ ඇති කරගන්න කුසල් ශක්තිය තුලින් ඒ ගෙවි යාවේවා කියලා එම් ප්‍රාර්ථනාවෙන් තමයි ඒ කටයුතු වල දෙන්න ඕනේ. ඒ වගේම මේ ඒ ශාස්ත්‍ර ගෞරවය ආර්යෝපවාදී කර්මයන්ගෙන් මිදීම ඊළඟට තමන්ගේ සිත් තුළ පරිත්‍යාගශීලීත්වය ඇති කර ගැනීම ඒකටත් මේ පුද පූජා උපකාර වෙනවා. ආමිෂ පූජා මේ බාහිර වස්තු පරිත්‍යාගයෙන් තමයි අපි මේ ඒකෙන් පටන් ගත්තු ගමනම තමයි අවසානයේ පංචස්කන්ධෙම අතහරින්න පුළුවන් වන්නේ. ඒ වගේම තවත් කාරණයක් තිබෙනවා. මෙන්න මේ පුද පූජා සම්බන්ධ පිළිවෙත නුවණින් කරනවා නම් අර තරඟකාරීව නෙවෙයි සංසුන්ව තුනුරුවන් කෙරෙහි පිරිසුදු ශ්‍රද්ධාවෙන් යුක්තව සංසුන්ව ඒ වතාවත් ආදී හේදෙනවා නම් මල පහනක් පිදීම හා සම්බන්ධ කටයුතු ඒවා ස්ථාන පිරිසුදු කිරීම ඒ හැම එකක් තුලින්ම තමන්ගේ සිත කය වචනේ හරියාකාර හසුරුව ගන්න අභ්‍යාසයක් ලැබෙනවා. සිත කය වචනේ තන්පත් කර ගන්න අවස්ථාවක් ලැබෙනවා. අන්න ඒ විදිහට කල්පනා කරලා බලනකොට අපිට මේ ආමිෂ පූජාව අපට උපකාර කර ගන්න පුළුවන්. ප්‍රතිපත්ති පූජාව වඩාත් සාර්ථකව කර ගැනීමට නමුත් මේ දැන් ඉදිරියට අපට දකින්න ලැබෙන්නේ බොහෝ විට සමාජයේ නොයෙකුත් විදිහේ තරංකාරී සංකල්ප මතු කරගෙන එක්කෝ මේ ආමිෂ පූජාව එහෙම් පිටින්ම අර දේව පූජා තත්වයට ඇදහිලීම. එහෙමත් නැත්නම් තව පැත්තකින් අර ඒක දැකලා කලකිරුණු බුද්ධිවාදීන් එහෙම් පිටින්ම මේ ආමිෂ පූජාව ඉවත් කරලා මේක નિરර්ථක දෙයක් හැටියට දක්වනවා. නමුත් අපි කල්පනා කරන බුදු පියාණන් වහන්සේගේ ධර්මානුකූල ධර්මය අනුව ලෝකේ ඊ타ත්ම දුර්ලභව පහළ වෙන බුදුපසේ බුදුරහතන් වහන්සේලා ලෝකයා විසින් කවදත් වන්දනීය මානනීය ඒ ශ්‍රේෂ්ඨ රත්නයන් අන්නේ බඳු ඒ රත්නයන් අපි සිහියට නගාගෙන යම් පුද පූජා ආදියක් කරනවා නම් ඒවා දීර්ඝ කාලයක් අපේ සාංශාරික වශයෙන් සබතට හේතු වෙන වගේම අපේ ප්‍රාර්ථනා අනුව නිවනටත් ඒවා උපකාර කරගන්න පුළුවන්. ඕකයි ආමිෂ පූජාවේ නියම පරමාර්ථය. ඒක පෙරදරි කරගෙන අපේ එදිනදා කටයුතු කරනවා නම් භාවනාත් සාර්ථක කරගන්න පුළුවන්. මොකද බොහොම අවස්ථාවල අපේ භාවනාවට බාධක වෙන්නේ අතීතයේ භව සංසාරයේ ආර්යෝපවාදී කර්ම ත්‍රිවිධ රත්නයේ නිග්‍රහ කිරීම ආදිය තුලින් අපේ විඥානයේ සටහන් වෙලා තියෙන අකුසල ඒවා මතුවීමයි. ඒවට යට වුණාම නැවතත් අර අපේ භාවනාව බිඳ හැලෙනවා. ඒ වගේම ලෞකික තත්ත්වවලට වැටෙනවා. ඒක නිසා ඇත්ත වශයෙන්ම මේ භාවනා යෝගිනුත් එක්තරා මට්ටමකින් චාම්මන්දමින් හෝ තුනුරුවන්ගේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙන ආකාරයෙන් මලක් පහනක් හෝ පිදී මේ විදිය සුළු දෙයක් වශයෙන් හෝ ශ්‍රද්ධාව මතු කර ගන්නට උත්සාහවත් වෙන්න ඕන. මේක තර්කයෙන්ම යා හැකි ගමනක් නෙවෙයි. අපේ හදවත් උත් එකතු කරගෙන ආයේ මේක බුද්ධියෙන් පමණක් යන ගමනක් නෙවෙයි. හදවතට වැටෙන දෙයක් මේ ශ්‍රද්ධාව කියලා කියන එක. ශ්‍රද්ධාව බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ශ්‍රද්ධා බීජං කියලා මේ ශාසනික ගමනේ ශාසනික ප්‍රතිපදාවෙන් පිටින්ම ගොවිතැනක් හැටියට සැලකුවොත් මේකම තමයි බීජය. ඒ වගේම ශ්‍රද්ධාවේ ඇති බලගතුකම බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා ධර්මයේ අංග කොටස් ඇතෙකුගේ අවයවය වලට උපමා කළ අවස්ථාවක ඇතාගේ ප්‍රධානම අවයවයක් හැටියට සැලකෙන හොඬ වැල උපමා කළ තිමින්නේ ශ්‍රද්ධාවටයි. අන්න ඒක නිසා අපි මේ ශ්‍රද්ධාව අවතක්සේරුවට ලක් කළ යුතු නෑ. ශ්‍රද්ධාව හරියාකාර යොමු කරන්න ඕන. ඒක නුවණින් පිහිටුවා ගන්න ඕන. ආකාරවතී ශ්‍රද්ධා කියලා කියන ආකාරයට කාරණා අනුව කල්පනා කරලා නුවණින් මේ ශ්‍රද්ධාව මෝඩ ශ්‍රද්ධාව නෙවෙයි තුනුරුවන් කෙරෙහි ඒ බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ හරියාකාර මෙනෙහි කළා පිහිටුවා ගන්න ඕන ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාවමයි අපට වීරිය වඩන්න උපකාර වෙන්නේ. ඒකයි ශ්‍රද්ධාව අනුව ළඟට වීරිය සඳහන් වෙන්නේ. ඒ වීරිය වඩලා නිකන් ඉඳලා නෙවෙයි වීරිය වඩලා කියලා කියන්නේ කය වචනය පිළිබඳව එහෙම නැත්නම් සිතට එන අකුසල්
ගලාගෙන එන අකුසල් දුරු කරලා ඒ තිබෙන අකුසල් වළක්වලා තිබෙන අකුසල් දුරු කරලා තමන් ළඟ නැති කුසල් සිත් ඇති කරගෙන කුසල් සිත් වැඩි කරගෙන ඊළඟට තමන් ළඟ තිබෙන ඒ කුසල් සිත් ආවුරු කරගෙන ඒ විදිහට වීරිය තුලින් තමයි ඊළඟට සතිය ඇති වෙන්නේ. සද්ධා විරිය සති ඊළඟට සතිය තුලින් සමාධියෙන් ප්‍රඥාව. මේ විදිහට අපිට පේනවා. එතකොට මේ බෞද්ධ ප්‍රතිපදාව තුල ශ්‍රද්ධාව මූලික ගුණාංගයක්. නිසා ඒක අමතක කිරීම නෙමෙයි මෙතන කියන්නේ. නමුත් ඒකේ හරියාකාර යොමු කළා ඒ තුලින් නියම ඵලය නෙලා ගැනීම තමයි ප්‍රතිපත්ති පූජාව කියලා කියන්නේ. බුදු පියාණන් වහන්සේට ඒක අවධාරණය කරන්න සිද්ධ වුණේ මෙන්න මේ කාලය ගැන හිතලා බලනකොට ඒක අපිට හිතා ගන්න පුළුවන් බොහොම ලේසි. ආමිෂ පූජාවටම යට වෙලා ඒකටම නතු වෙලා අර ධර්මයේ ගැඹුරු කොටස සමහර විට ක්‍රියාත්මක කරන්න අපහසු හැටියට පෙනෙන භාවනා ආදී ඒ ගැඹුරු කොටස අමතක කරන්න ඉතාම පහසුයි. ඒක ස්වාභාවිකයි. අන්න ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ නිතරම ප්‍රතිපත්තිය යගේ මතු කොට දැක්වේ. අපි ඒ අනුව කල්පනා කරන්න ඕන අපි මේ බුද්ධ ශාසනය හැටියට ගත යුත්තේ අන්න අර කියාපු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයි. බුදු පියාණන් වහන්සේ මුළු මහත් අවුරුදු 45ක් තුල දේශනා කොට වදාළ ධර්මය හකුලා දැක්වේ අවස්ථාවේ විශාලා මහනුවර අර කූටාගාර ශාලාවේදී සංඝයා වහන්සේලාට මෙන්න මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නාමයෙන්. එතකොට සතර සතිපට්ඨානය කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන ආකාරයෙන් ඒ මේ තමන්ගේ කයත් අනුන්ගේ කයත් අරමුණු කරගෙන මේ සතිය පිහිටුවීමයි, සතිය දියුණු කර ගැනීමයි. ඊළඟට ඒ විදිහට සතර සතිපට්ඨානයේ වඩන අවස්ථාවේදී අවසානයේදී ධම්මානුපස්සනා කියලා කියන තමන්ගේ සිත පිළිබඳවත් සෙවිල්ලෙන් ඉන්න කෙනෙකුට පෙනෙනවා තමන්ගේ හිතට නිතරම කෙලස් ගලාගෙන එනවා. ඒ වගේම කුසල් තමන්ගේ හොඳ ගුණ ආරක්ෂා කර ගැනීමත් අපහසුයි. අන්නේ සඳහා එතකොට යම්කිසි වීරියක් දරන්න වෙනවා. මේක දිහා නිකම් බලන් ඉඳීම නෙවෙයි. අකුසල් මර්ධනය කරන්න, කුසල් වලට වර්ධනය කරන්න, අකුසල් මර්ධනය කිරීමටත් කුසල් වර්ධනය කර ගැනීමටත් යම්කිසි වීරියක්, උත්සාහයක්, ඡන්දයක්, වීරියක්, උත්සාහයක්, ව්‍යායාමයක් යොදන්න ඕන බව බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන එකම තමයි සතර සම්මප්පදාන, සතර සම්මා වායාම ආදී වශයෙන් දැක්වෙන්නේ. එතකොට ඒ විදිහට සතර සතිපට්ඨානෙන් පටන් ගත්තු ගමන සතර සම්මප්පදාන ඔස්සේ ඊළඟට යන්නේ ඒ සතර සම්මප්පදාන වශයෙන් වීරිය වඩන පුද්ගලයාට තේරෙනවා තමන්ගේ චරිතානුකූලව තමන්ට නිවනට උපකාර වෙන යම්කිසි විශේෂ කාරණයක් මතු කර ගන්න පුළුවන්. ඒක තමයි ඉද්ධිපාද කියලා කියන්නේ. ඉද්ධිපාද කියලා කියන්නේ අහසින් යන්ට උපකාර වෙන දෙයක් හැටියට මමනක් නෙවෙයි. 이르දි කියලා කියන්නේ යමක් සමෘද්ධ කර ගැනීම. 이르දි කියලා කියන්නේ යමක් සමෘද්ධ කර ගැනීමට උපකාර වෙන කාරණා හතරක් බුදු පියාණන් වහන්සේ මතු කරලා දක්වලා තිබෙනවා. ඒ චරිතානුකූලව ඡන්ද විරිය චිත්ත විමර්ශා කියලා ඒ පුද්ගලයාගේ ඇතැම් පුද්ගලයන් ඡන්දය කියලා කියන කැමැත්ත අනුව මට යමක් හිතුනොත් මට යමකට කැමැත්ත ඇති වුණොත් මම මේක කරලායි නවත්තන්නේ කියලා කියන්න පුළුවන් විදිහේ චරිත තිබෙනවා සමාජයේ. ඒ වගේම ඇතැම් කෙනෙක් වීරිය අධික පුද්ගලයින් එහෙම නැත්නම් වීරිය පෙරදරි කරගෙන Tamanගේ ජීවිතය සාර්ථක කරගන්න අය ලෝකයේ සිටිනවා. ඒ බඳු අය කියන්නේ මම යමකට වීරියක් දැරුවොත් උත්සාහයක් කළොත් ඒක කළාමයි නවත්තන්නේ ආයිත් ආපසු බලන්නේ නැහැ කියලා. අන්න ඒ බඳු අයට වීරිය ඉද්ධිපාද. ඊළඟට තවත් කෙනෙක් ඉන්නවා අදිෂ්ඨාන ශක්තිය පෙරටු කරගෙන යමකට අදිෂ්ඨානයක් කරගත්තොත් ඒ අදිෂ්ඨානය අනුව ඒ කාර්යය සඵල කරගෙනමයි නවතින්නේ. ඒ බඳු අය පිළිබඳව අන්න චිත්ත ඉද්ධිපාද කියනවා. ඊළඟට තවත් ඇතම් කෙනෙක් ඉන්නවා විමර්ශා ප්‍රඥාව ඉදිරිපත් කරගෙන මේක උරගා බලලා මේක සත්‍යතාව කොහොමද කියලා මට දකින්න දැනගන්න ඕන කියලා යම්කිසි කුතුහලයක් විසින් පොළඹවන ලබන පුද්ගලයන් සිටිනවා. ඒ බඳු අයත් ඒ තමන්ගේ කාරණේ ඉෂ්ට කරගන්නවා. අන්න ඒ විදිහට බුදු පියාණන් වහන්සේ එතන මහා ගැඹුරු ධර්මයක් තිබෙන්නේ. අර සම්මප්පදාන කියන ඒ වීරිය යොදන අතරේ තමන්ගේ චරිතය හඳුනා ගන්න පුළුවන් වන්නේ. එතකොට ඒ අනුව බුදු පියාණන් වහන්සේ දක්වන ඇතම් කෙනෙක් ඇතම් සංඝයා අතීතයේ සංඝයා වහන්සේලා ගැන සඳහන් වෙන ඇතම් සංඝයා වහන්සේලා ඡන්ද ඉදිපාදය කියලා කියන ඒ ඡන්දයම මුල් කරගෙන ඇත්ත වශයෙන්ම ශ්‍රද්ධා අධික අය ගැන ඒ කියවෙන්නේ රට්ඨපාල ස්වාමීන් වහන්සේ ආදීන්. ඒ බඳු අය ඡන්දය ඉදිරිපත් කරගෙන මේ නිවන් භාවනා මාර්ගයේ සාර්ථකත්වයට පැමිණියා. තවත් කෙනෙක් වීරිය ඉදිරිපත් කරගෙන සෝන ස්වාමීන් වහන්සේ ගැන එතන කියවන්නේ ඊ타ත්ම ඒ වීරිය දරුව අය අතර අග්‍ර හැටියට දක්වනවා. ඊ타ත්ම සිව්මැලි ශරීරයක් ඇතුව උපන්න නමුත් අතුල් පතුල් වල ලොම් ඇති විදියට මහ පුදුම විදියේ සිවුම් ශරීරයක් ඇතිව උපන්න නමුත් ඒ සෝන ස්වාමීන් වහන්සේ පතුල් වලින් ලේ ගන්න තාක් බරපතල අන්දමට උත්සාහයක් වීරියක් යොදලා සක්මන් කරලා ඒ බුදු පියාණන් වහන්සේගෙන් වීරිය සම කරන්න කියන ඒ
අනුශාසනය පවා ලබාගත්තු කෙනෙක්. එයින් පේනවා බුදු පියාණන් වහන්සේ මේ ලෝකේ මේ ශාසනයේ බොහොම ටික දෙනාටයි වීරිය අඩු කරන්න කිව්වේ. එයින් පේනවා බොහොම කලාතුරකින් තමයි වීරිය අපි මේ කිව්වට සමහර අය වීරිය වැඩි කියලා හිතාගන්නේ. ඒ දැඟලීම පමණයි. නියම වීරිය නෙවෙයි. නමුත් වීරිය වඩන්න ඕන. වීරිය වඩලා ඉවරලයි යම් කිසි අවස්ථාවක සමතාවකටපත් කරගන්න පුළුවන් වන්නේ. වීරිය එහෙම් පිටින්ම අතහැරලා බෑ. මේක ඉබේ සිදුවෙන දෙයක් නෙවෙයි. එතකොට ඒ විදිහට ඉද්ධිපාද හඳුනා ගන්නවා. ඊළඟට ඉද්ධිපාද තුලින් ඒ ඉද්ධිපාද හඳුනා ගන්න අවස්ථාව වෙනකොට අත් වශයෙන්ම අර ඡන්ද වීරිය චිත්ත විමර්ශා කියලා කියන දේවල් දැන් ඔය වීරිය ගැන සඳහන් වෙන පාඨවලත් කියනවා ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති කියලා යම් කිසි දෙයකට දරන උත්සාහය පිළිබඳව බුදු පියාණන් වහන්සේ වචන මාලාවක් යොදනවා යමක් පිළිබඳව ඡන්දයක් ඇති කර ගන්නවා කැමැත්තක් ඇති කර ගන්නවා ඊළඟට වීරියක් අරඹනවා වෑයමක් දරනවා චන්දං ජනේති වායමති වෑයමක් දරනවා වීරියක් අරඹනවා ඊළඟට සිත දැඩිව අදිෂ්ඨාන ශක්තිය පිහිටුවා ගන්නවා ඊළඟට තමයි ප්‍රධාන වීරිය කියලා කියන ජීවිත පරදුවට තබලා මගේ ජීවිතේ නැති වුණත් කමන්නේ මේ වැඩේ සාර්ථක කරලමයි නවත්තන්නේ කියලා ඒ විදිහට වීරිය වැඩි වීම තමයි ප්‍රධාන වීරිය කියලා කියන්නේ. ඔන්න විදිහට බුදු පියාණන් වහන්සේ පද රාශියකින් දැක්වේ මේ මිනිස්යා තුල තිබෙන සංගවිල තිබෙන වීරි ශක්තිය ප්‍රධාන ශක්තිය ප්‍රධාන මහා ඒ වීරි ශක්තිය මතු කර ගැනීමටයි. එහෙම මතු කර ගැනීමේදී තමයි අන්න අර විදිහට තම තමන්ගේ චරිතානුකූලව ඇතම් කෙනෙක් ඡන්දය මට ඡන්දය තිබුණාම ඒ කියන්නේ ඡන්දයෙන් පමනක් කරනව නෙවෙයි කැමැත්ත කියන එක මුල් කරගෙන අනිත් ඒවා තිබේටම එන මතු වෙනවා. ඒ කියන්නේ අර හතර දෙනෙක් දැන් අපි යාළුවෝ හතර දෙනෙක් ඉන්නවනම් එක්කෙනෙක් පෙරටු වෙනවා අනිත් අයත් ඇදගෙන යනවා එන්න කියලා. අන්න ඒ විදිහේ ස්වභාවයක් තිබෙනවා. චරිතානුකූලව ඇතම් කෙනෙක් ඡන්ද ඉද්ධිපාදය මතු කරගත්තාම අනිත් ඉද්ධිපාදය ඒවට අනුකූලව යනවා. වීර ඉද්ධිපාදය මතු කරගත්තාම අනිත් ඒවත් ඊට අනුකූලව යනවා. ඔන්න ඔය විදිහටයි එතකොට ඒ ඉද්ධිපාදවල වටිනාකම තිබෙන්නේ. ඊළඟට ඒවා දියුණු කරගෙන යනකොට ඔන්න තමා තුළ ඇති වෙන වෙනසයි ඊළඟට දක්වන්නේ. සාමාන්‍ය නොදියුණු පුද්ගලයා තුළ මේ කාලඟක් තිබෙන ඉන්ද්‍රිය කියලා දෙයක්. එතකොට මේ ඉන්ද්‍රිය කියලා කියන්නේ පංචේන්ද්‍රියන් සාමාන්‍ය ලෝකයා හිතන්නේ ඇස කන නාසය දිව කය කියන ඒවා. ඒ පංචේන්ද්‍රියන් මගින් තමයි මේ කරන තරම් හපංකම් කරන්නේ. මේ ඒවයි රජ කරන්නේ ලෝකයේ. ඉන්ද්‍රිය කියලා කියන්නේ රජ කියන අර්ථයෙන්. මේ ලෝකයේ රජ කරන්නේ ඇසයි කනයි නාසයයි දිවයි කයයි බව මේ පින්නතුන් දන්නවා. මේ ලෝකයේ ඇති තාක් නිෂ්පාදන මෙන්න මේ 6 දෙනාට මේ 5 දෙනාටයි ගොදුරු වෙන්නේ. එතකොට මෙන්න මේවාට යට වෙලා මේ ඉන්ද්‍රියන්ට යට වෙලායි ලෝකයා පංචකාම සම්පත්තිය ගැලිලා සිටින්නේ. නමුත් බුදු පියාණන් වහන්සේලා දක්වන අන්නර කියාපු සම්මා වායාම ඒවාදී යොදනකොට මේ පුද්ගලයා තුළ විශේෂ වෙනසක් ඇති වෙනවා. අමුතු විදිය ඉන්ද්‍රිය පහක් ඇති වෙනවා. ඒවා තමයි සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කියන්නේ. ඒ විදිහට ශාසනික ජීවිතයට එකතු වුණු යෝගාවචර ජීවිතයට එකතු වුණු කෙනෙකුට ඔන්න ඔය ඉන්ද්‍රියන් අත්දකින්න පුළුවන්. තමා තුළ මහ පුදුම විදිහේ ඉන්ද්‍රියන් ගොඩනගෙනවා. ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව, ඒ ධර්මානුකූල ගමන යාමට උපකාර වෙන කාරණා පහක්. ඊළඟට ඒවා තුලින් අර ඊට ප්‍රතිවිරුද්ධ වූ ශ්‍රද්ධාවට විරුද්ධ වූ ඒ සැකය ආදිය මිත්‍යා දෘෂ්ටි ආදී ඉවත් කියනවා. වීරයට ඉවත් වූ විරුද්ධ වූ කුසීතකම ඉවත් වෙන ඔය ආකාරයෙන් ඒ විරුද්ධ බලවේග මැඩලනාර්ථයෙන් ඊළඟට ඒ පහම හඳුන්වන බල හැටියට සද්ධා බල, වීරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල වශයෙන් ඒ පුද්ගලයාට ඒවත් අත්දකින්න ලැබෙනවා. ඇතැම් අවස්ථාවක තමන් තුළ උපදින කෙලෙස් ශ්‍රද්ධාව පෙරදරි කරගෙන ඒව ජය ගන්නවා. ශ්‍රද්ධාව බලයක් කරගෙන ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ශ්‍රද්ධාව නැමැති රජාට කතා කරලා මේ වෙලාවේ මට මේ ජයග්‍රහණය ලබා දෙන්න කියලා ශ්‍රද්ධා බලය යොදනවා. වීරිය බලය යොදනවා. සතිය, සමාධිය, ප්‍රඥාව. ඔන්න ඔය විදිහට එතකොට මේ ඉන්ද්‍රිය බල පිළිබඳව බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා. ඊළඟට මේ ඉන්ද්‍රිය බල දියුණු කරගෙන යන තුලින් ඊළඟට ක්‍රමයෙන් සත්‍ය බොජ්ජංග ඒවා ඊළඟට පෙළ ගැහිමක් වෙනවා. බොජ්ජංග කියලා කියන්නේ සති ධම්ම විචය විරිය පීති පස්සාදි සමාධි උපේක්ඛා කියලා කියන එක්තරා පෙළ ගැස්මක් තමන්ගේ චිත්තසංතානිය ඇති වෙනවා. ඒ තුලින් මේ ධර්ම වීරිය තුලින් සතිය කියලා කියන්නේ මේ සිහිය හරියාකාර පිහිටෙනකොට ඒ තුලින් ධම්ම විචය කියලා කියන ඒ කුසල ධර්මයන් පිළිබඳව හරි අවබෝධය ඒවා ඒ තැනම යථා තත්ත්වයෙන් අවබෝධ කර ගැනීමේ ශක්තිය ඇති වෙනවා. සති ධම්ම විචය ඒ විදිහට ඇති වුණාම ඒ වයින් අකුසල් ඉවත් කරලා අකුසල් දුරු කිරීමටත් කුසල් වැඩි වීමටත් ඊළාට වීරිය උපකාර වෙනවා. එතකොට ඒ විදිහට සතිය ධම්මවිචය සති ධම්මවිචය විරිය. ඔන්න ඒ වතන මහ පුදුම විදිහට ක්‍රමානුකූලව යනවා එතන. සතිය තුලින් ඒ ධර්මයන්ගේ යථා ස්වභාවය හොඳ නරක ස්වභාවය අවබෝධ කර ගන්නවා. ඊළඟට නරක දේවල් ඉවත් කරලා හොඳ දේවල් ලං කර ගැනීම සඳහා වීරිය බොජ්ජංගේ උපකාර කර ගන්නවා. එතකොට සති ධම්මවිචය විරිය ඊළඟට ඒ වීරිය වැඩි වඩනකොට Tamanට ලැබෙන ප්‍රතිඵලය තුලින් Taman තුල යම්කිසි ප්‍රීතියක් ඇති වෙනවා. පීති
ඒ ප්‍රීතිය තුලින් ඊළඟට පස්සද්ධි කියලා කියන කයත් සිතත් සංසිඳු වීමක් ඇති වෙනවා. ඊළඟට ඒ සංසිඳු වීම තුලින් උපේක්ෂාව කියලා කියන ප්‍රඥාවට ළඟා වූ ඒ උතුම් තත්වයක් ලබා ගන්නවා. උපේක්ෂාව සමාධි වශයෙන් බලනවා නම් චතුර්ථ ධාන ආදී වශයෙන් දක්වනවා. අන්න සමාධි තත්වයකට පැමිණෙනවා. මධ්‍යස්ථ තත්වයකට හිත මධ්‍යස්ථ තත්වයකට ගෙනෙන්න ඕන යථාභූත ඥාන දර්ශනය කියලා කියන ලෝකයේ යථා තත්වය අවබෝධ කරගන්න. ලෝභ ද්වේෂ ආදී ඒ පිළිවෙලට වැටෙන්නේ නැතුව මධ්‍යස්ථ තත්වයට ඒ සැප දුක් ආදීන් ඉවත් වුණු ඒවාට ඇලෙන ගැටෙන ස්වභාවයෙන් ඉවත් වුණු මධ්‍යස්ථ තත්වයකට සිත ගේන්න ඕන. අන්න ඒවා තමයි බොජ්ජංග කියලා කියන්නේ. බෝධියට සම්බෝධියට උපකාර වන අංග. ඒ 7යි සම්බොජ්ජංග හැටියට දැක්වෙන්නේ. ඒ ඔක්කොම පෙළ ගැස්ම කෙලවර වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පින්නතුන් මේ නිතර අහලා තිබෙන. ඒක නම් අමුතුවෙන් දීර්ඝව වශයෙන් විස්තර නොකලත් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි ඇත්ත වශයෙන් කෙලින්ම මේ නිවනට ළඟ ප්‍රතිපත්තිය හැටියට සලකන්න පුළුවන්. ඒකයි ඒක අගට දක්වලා තිබෙන්නේ. එතකොට අපි කල්පනා කරන්න ඕන සතර සතිපට්ඨානෙන් බෞද්ධ පින්වත ආරම්භ කරන සතර සතිපට්ඨාන භූමියේ ආරම්භ කරන මේ මූලික අභ්‍යාසයයි අවසානයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කෙලවර වෙන්නේ. මේක ඉබේ පහළ වෙන දෙයක් නෙවෙයි. අර විදිහට විශේෂ වීරියකින් උත්සාහයකින් සතියකින් සමාධියකින් දිනු කරගත යුතු දෙයක්. ඉතින් ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක ඉතින් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියලා කියන ඒ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය 8 ආකාරයකින් දැක්වෙනවා. ඒක ආර්යෝ අට්ඨාංගිකෝ මග්ගෝ කියලා කියන්නේ මේක එහෙම් පිටින්ම සමස්තයක්. මේ එකකට එකක් සම්බන්ධ වුණු මහා පුදුම විදිහේ මේක අර ආයි 8කට කඩන්න බැරි විදිහටම තමයි පුදුම විදිහට සම්බන්ධ වුණු ඒකාබද්ධ ප්‍රතිපදාවක් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. ඒක අර කලින් කරපු මානසික චිත්ත වර්ධනය ආධ්‍යාත්මික සංවර්ධනයේ අවසාන ප්‍රතිඵලයේ අවසාන පෙළ ගැස්මේ කියලා කියන්න පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකට සම්මා දිට්ඨිය තෙන්දී අර මාර්ගය කියන අදහස අනුව අපි කල්පනා කරලා බලනකොට අපි ගමනක් යනවා නම් අපේ ඉදිරිපිට තිබෙන අපි යන්නේ කොතැනටද කියන එකයි යම්කිසි සනිටුහනක් එහෙම නැත්නම් නිශ්චාවක් අවබෝධයක් ඇති වෙන්න ඕන. ඒ අර්ථයෙන් තමයි සම්මා දිට්ඨිය හඳුන්වලා තිබෙන්නේ. එක පැත්තකින් ඒ කුසල අකුසල් පිළිබඳව හොඳ නරක පිළිබඳව සාමාන්‍ය අවබෝධය මේ සංසාර ගමනේදී දුගති මාර්ගයෙන් ඉවත් වෙලා සුගති මාර්ගයට යාමට උපකාර වෙන නිසා පහළ මට්ටමින් බලනකොට කුසල අකුසල් පිළිබඳ අවබෝධයත් සම්මා දිට්ඨියක්. නමුත් ඉහළ මේ සසරින් එතර වීමක යම් කෙනෙක් අරමුණු කරනවා නම් ඒ බඳු කෙනෙකුට අර බුදු පියාණන් වහන්සේලා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණක් ලෝකයට දක්වා වදාारण චතුරාර්ය සත්‍යයි සම්මා දිට්ඨිය හැටියට සැලකිය යුත්තේ. ඒ තුල තිබෙනෙත් යම් කිසි සැලැස්මක් මේ සංසාර පැවැත්මේ දුක් ස්වභාවයත් ඒක යට තණ්හාව සැඟවී සිටින බවත් ඒ තණ්හාව කියන පිපාසය සංසිඳවා ගැනීම උතුම්ම සැපත බවත් ඒ සැපතට යන මාර්ගය මෙන්න මේ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයම බවත් කියන කාරණේයි මේ ඒක යම් ප්‍රමාණයට වැඩෙනවා නම් ඒ ප්‍රමාණයට සම්මා දිට්ඨිය ඍජු වෙනවා කෙලින් වෙනවා දියුණු වෙනවා ඒ సంతානේ. ඒකට සම්මා දිට්ඨිය අනුව ඊළඟට ඒ යම් කිසි කෙනෙක් ගන්න දෘෂ්ටිය අනුවයි සිතුම් පැතුම් පහළ වෙන්නේ. අන්නේ සිතුම් පැතුම් පහළ වීම පිළිබඳ ධර්මතාව අනුව තමයි සම්මා සංකප්ප කියලා කියන්නේ. මේ පින්නතුන් හොඳින් දන්නවා. ඒ සම්මා සංකප්ප කියලා කියන්නේ අර නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප නමින් හඳුන්වන නිවනට නැඹුරු ගිහි ගෙයින් නිවත් වුණු එහෙම නැත්නම් පංචකාමයෙන් නිවත් වුණු සංකල්ප සිටිවිලි ඒ වාට යොමු වීම ඊළඟට මෛත්‍රී සිටිවිලි, හිංසාවෙන් නිවත් වුණු කරුණා සිටිවිලි ආදී ඒ පුද්ගලයාගේ චිත්තසංතානෙ නිතර පැන නගිනවා. ඒ වාට අනුරූපව ඊළඟට පවතින වචන තමයි අර සම්මා වාචා හැටියට දැක්වෙන මේ පින්නතුනුත් මේ ආජීව අෂ්ටම ශීලය සමාදන් වීමේදී වෙන්වීමට අදිෂ්ඨාන කරගත්තු බොරු කීම්, කේලාම් කීම්, පරුෂ වචන කීම්, නිෂ්ඵල වචන දෙලීම් ආදීන් වැළකීම. අන්න ඒ විදිහට සම්‍යක් වාචා කියලා කියන ඒ තමන්ගේ පුද්ගල පෞරුෂයේ සම්පූර්ණ පරිවර්තනයකුයි මේන් පෙන්눔 කරන්නේ. එහෙන් පිටිම පුදුම විදිහේ පරිවර්තනයක් මෙතන කියන්නේ ක්‍රමානුකූල පරිවර්තනයක්. එතකොට මේ වචනය වෙනස් වෙනවත් එක්කම මේ පුද්ගලයා කල්පනා කරනවා මා කතා කරන හැටියට වැඩ තියෙන්න ඕන කියලා ක්‍රමක්‍රමයෙන් ඒ සම්මා කම්මන්ත කියලා කියන අර ප්‍රාණඝාත අදින්නාදාන කාමීත්‍යාචාර කියලා කියන වැරදි වලින් වෙන්වීමට ඒ පුද්ගලයා තුල નિરાයාසයෙන්ම උත්සාහයක් ඇති වෙනවා. ඊළඟට ඒ උත්සාහය ප්‍රතිඵලය තවත් දුරට ගෙන යාම තුලින් අර තමන්ගේ ජීවිකාවත් හරියාකාර සම්‍යක් ආජීවය කියලා කියන ඒ නියම ජීවිකා මාර්ගයටත් පෙළඹෙනවා. ඊළඟට ඒ ආජීවය සඳහා ගන්න ආජීවය රැක ගැනීමට ගන්න උත්සාහයම තමයි සම්මා වායාම හැටියට දක්වන්නේ. කොටින්ම තමන්ගේ සිත කය වචනේ හරියාකාර හසුවා ගැනීමට දරන උත්සාහය තුලින් අර කලින් කියපු සතර ආකාර වීරිය නූපන්න කුසල් නූපද වීම සඳහා උපන්න කුසල් නිර්පායමීම සඳහා නූපන් කුසල් ලං කර ගැනීම සඳහා උපන් කුසල් තහවුරු කර ගැනීම සඳහා කියලා කියන සතර ආකාර වීරිය එතෙන්දී ඉදිරිපත් වෙනවා සම්මා වායාම හැටියට.
ඊළඟට ඒ වීරිය යෙදීමේදී අත්ත වශයෙන්ම යම් කෙනෙක් වීරිය යොදනවා නම් හොඳට සතිය තිබෙන්න ඕන. ඒවා පිළිබඳව සෙවිල්ලෙන් සිටින්න ඕන මුරකාරයෙක් වගේ. ඒ තුලින් තමයි සම්මා සතිය මෝරන්නේ. ඒවම තමයි අර කලින් කියවුණු සතර සතිපට්ඨානය තුල තිබෙන්නේ. ඒ සතියට හසු වෙන්නේ අත්ත වශයෙන්ම Tamanගේ මේ කය පිළිබඳවත් අනුන්ගේ කය පිළිබඳවත් මෙතෙක් අවිද්‍යාව නිසා එහෙම නැත්නම් සතිය නැතිවීම නිසා Tamanට නොවැටහුණු යම්කිසි සත්‍ය තත්වයක් ඒ අවස්ථාවේ අවබෝධ වෙන සම්මා සතිය නමින් සතර සතිපට්ඨානේ කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියලා කියන අන්නේ සතර සතිපට්ඨානේ. ඉතින් ඒක ඒ සතිය ප ဋ ාණය කියලා කියන්නේ සතිය පිහිටුවීමයි. ඒ ගන්න අරමුණු ඔස්සේ සතිය පිහිට වූ ප්‍රමාණයට අනුව එය ඥාන ගැඹුරට අනුව සමාධි මට්ටමක් තිබෙනවා. ප්‍රථම ධානය දෙවෙනි ධාන ආදී වශයෙන් දැක්වෙන සමත වශයෙන් යම්කිසි සමාධියක් ඇති වෙනවා. ඒකම අර විදර්ශනා ශක්තියෙන් කුළු ගැන්වුනහම අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය වැඩුණාම ඒක මාර්ග සමාධිය දක්වා යොමු වෙනවා, දියුණු වෙනවා. ඒ මාර්ග සමාධිය තමයි සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන අවස්ථාවේදී ඒ යෝගාවචරයාගේ සිත තුළ මහා පුදුම කිසිම වෙන ලෞකික සමාධියකට සම කරන්න බැරි විදිහේ මහා ප්‍රබල සමාධියක් හැටියට ඉදිරිපත් වෙලා අර කෙලෙස් මට්ටම් කපලා දමලා මේ මුළු මහත් සංසාරයෙන් මිදවීමේ ඒ ශක්තිය ලබා දෙන්නේ මාර්ග සමාධියයි. අන්න ඒ තුලින් අපිට පේනවා එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයයි අත් වශයෙන්ම බෞද්ධයාගේ ප්‍රතිපදාව මධ්‍යම පිළිවෙත හැටියට බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ ඒකයි. නමුත් ඒකට යන ඒ පූර්ව කෘත්‍ය හැටියට නැත්නම් ඒකට පූර්ව භාග වන කොටස තමයි අර සතර සතිපට්ඨානේන ආරම්භ වෙන්නේ. ඒක එකක් ගැන ගැඹුරින් කල්පනා කරන්න ඕනේ. ඒවා මේ කාලේ නොතක හැරලා ඇතැම් විට අර අතීතයේ පොතපතේ සඳහන් වෙන ඉක්මනින් මාර්ගඵල ලැබූ ඇතැම් කෙනෙකුගේ ජීවන ඒ පිළිබඳ දේශනා බොහෝ උගතුන්ට බොහොම ප්‍රිය වෙලා තිබෙනවා. බොහෝ අය ඒවා සොයාගෙන යනවා. ඔය බාහ්‍ය දාරුචීරිය ආදී තාමත්ම ක්ෂණිකව මාර්ගඵල අවබෝධය ලැබූ අය පිළිබඳව අකියාණ්ඩ ලැබුණාම ඒවා බොහොම ලොකුවට අරගෙන මේ Taman ආරම්භක වශයෙන් කළ යුතු ශීල සමාධි ප්‍රඥා ආදී ප්‍රතිපදාව පිළිබඳව ඒවා උදාසීන වෙනවා. ඒවා අපට අවශ්‍ය නැති දේවල් හැටියට ඇතැම් කෙනෙක් කල්පනා කරනවා. ඒක වැරදි අදහසක්. දීර්ඝ කාලයක සංසාරයේ මහා වීරිය දරූ මහා පාරමී ශක්තිය නැති අය තමයි බුද්ධ කාලයේදී මේ විදිහට එක දේශනාවක් කෙටි දේශනාවක් අහලා රහත් උනේ. ඒක කලාතුරකින් සිදුවෙන දෙයක් නිසායි ඒක ඇත්ත වශයෙන්ම සූත්‍රගත වෙලා තිබෙන්නේ. හැමදාම වෙන දෙයක් නෙවෙයි. නමුත් ඒක සාධාරණීකරණයෙන් ඒක අපිත් ඒ වගේ අය කියලා හිතුවොත් අන්න එතන වැරදුන තැන. අන්න ඒක නිසා අපි කල්පනා කරන්න ඕන මෙන්න මේ බුදු පියාණන් වහන්සේ මෙතන අර විශාලා මහනුවරදී සංඝයා වහන්සේලාට දක්වා වදාළ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඒවා තුල තිබෙනවා අපේ මේ චිත්තසංතානෙ ගොඩ නගා ගන්න ක්‍රමානුකූලව ගොඩ නගා ගන්න ආකාරය අවසාන වශයෙන් කෙටියෙන් සලකා ගත්තොත් අන්න අර ශීල සමාධි ප්‍රඥා කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් පෙළගැස්මක් වශයෙන් සලකා අවසාන පෙළගැස්ම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ පිනතුන් කවදත් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය බෞද්ධ පිළිවෙත බව පිළිගන්නවා. එතකොට මේ පිළිවෙත ඒ විදිහට ඒක තුලම තියෙනවා ශීල සමාධි ප්‍රඥා කියලා කියන ඒ ත්‍රිවිධ ශික්ෂණය. ඒ ත්‍රිවිධ ශික්ෂාවයි හැසිරීම තමයි මේ බෞද්ධ ප්‍රතිපදාව. ඒ ප්‍රතිපත්ති පූජාවයි බුදු පියාණන් වහන්සේ අර විදියට අවධාරණය කරලා තිබෙන්නේ. මට කරන ඉහළම පූජාවේ ප්‍රතිපත්ති පූජාවයි. මොකද බුදු පියාණන් වහන්සේ බුදු වී වදාලේ ඔය මල් පූජා ඒවා මිනිස්සුන්ගෙන් ලබා ගැනීමට නොවේ. මේ අපි මේ දීර්ඝ සංසාරයේ මේ කාලයක් මෙච්චර කාලයක් මේ සංසාර දුක විඳින්මින් සිටින අපි දැක අප ගැන අනුකම්පා කළ බුදු පියාණන් වහන්සේ මහා පුදුම විදියේ ඇසිස් මස්ලේ දන් දීම ආදී පාරමී ශක්තියින් පුරලා මේ බුද්ධත්වයේ ලබා ගත්තේ අර විදියට ආමිස පූජාවල් දෙවියන්ගේ මන්දාරව මල්වල් සඳුන් කුඩුවත් ඒවා අර සල් මල්වත් ලබා ගන්න නෙවෙයි. ඒ එකක්වත් පරමාර්ථය නෙවෙයි. නියම පරමාර්ථයයි මේ ලෝකේ ඒ සංසාර දුකින් මිදෙන සත්වයා සංසාර දුකට වැටලා සිටින සත්වයා සංසාර දුකින් මිදීමයි. අන්න ඒකයි බුදු පියාණන් වහන්සේ ප්‍රතිපත්ති පූජා උසස් හැටියට සැලකුවේ. බුදු පියාණන් වහන්සේ යම් පරමාර්ථයක් සඳහා බුද්ධත්වයේ ලබා ගත්තා නම් ඒ පරමාර්ථයට පෙරද ඒ පරමාර්ථයට තැන දෙමින් ඒ පරමාර්ථය තේරුම් අරගෙන ඒ අනුව ජීවත් වීම තමයි බුදු පියාණන් වහන්සේට කළ හැකි ඉහෙලිම උපහාරය. අන්නේ අනුව කල්පනා කරන්න ඕනේ. එතකොට ඒ තුලින් අපි අර ආමිස පූජාව ඉවත දැම්මේ නැහැ. ඒක ප්‍රතිපත්ති පූජාවට දොරටුවක් හැටියට සකස් කරගෙන ප්‍රතිපත්ති පූජාව පිරීමට ධෛර්යයක් ශක්තියක් ඊට ඇති බාධක ඉවත් කිරීමට මාර්ගයක් අන්නේ විදිහට කල්පනා කරගෙන මාමිස පූජාවෙත් යෙදෙනවා නම් මේ පින්නතුන්ට පුළුවනි මේ ජීවිතයේදී අනුබුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට මේ අති දීර්ඝ කාලයක් සංසාරයේ අවිද්‍යාව නිසා තණ්හාව නිසා මේ විදිහට ඉපදෙමින් මැරෙමින් ඇවිල්ලා තිබෙනවා. මේ අවස්ථාවේවත් මේ දැන් අර අපි මේ බුද්ධ සම්බුද්ධ පරිනිර්වාණය ගැන කියනකොට ඒ සංඝයා වහන්සේලා ශෝකයෙන් ඇලලී ගිය බව
එකතු වෙලා සාකච්ඡා කළ බව ඒව සඳහන් වෙනවා. දැන් ඒ විදිහේ කාලයක් තමයි අපටත් ඇවිල්ලා තිබෙන්නේ. සම්බුද්ධ පරිනිර්වාණය නෙවෙයි. දැන් ශාසන අන්තර්ධානීය සද්ධර්ම අන්තර්ධානීය ලං වේගෙන එන යුගයක්. ඒක නිසා අර කියාපු විදිහටම අපිත් සංවේගවත් වෙන්න ඕන. එතකොට ඒකෙන් ආරක්ෂා වීමට නම් අපි කීප දෙනෙක් හරි අර කියාපු ගුණ ධර්ම අපේ අභ්‍යන්තරේ වගා කරගෙන බුදු පියාණන් වහන්සේ බලාපොරොත්තු වුණේ පරම පූජාවෙන් උතුම් ප්‍රතිපත්ති පූජාවෙන් බුදු පියාණන් වහන්සේට පූජා කිරීමට අපට ශක්තිය බලය ලැබේවා කියලා අද දවසේ මේ වටිනා වෙසක් දවසේ අදිෂ්ඨාන කරගන්න ඕනේ. එතකොට මේ පින්නතුන් අද ශාල පිරිසක් මේ උසස් සීලයක් සමාදන් වෙලා තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් කය වචනේ හික්මවාගෙන මේ ශීල ප්‍රතිපදාව තුලින් ඊළඟට සමාධියට පිවිසෙන්න පුළුවනි. සමාධියෙන් ප්‍රඥාවට පිවිසෙන්න පුළුවනි. අන්නේ ප්‍රතිපත්ති මාර්ගයටයි අවතීර්ණ වුනේ. ඒ ප්‍රතිපත්ති පූජාවේ ශක්තිය තුලින් මේ පින්වත් පිරිසට මේ බුද්ධ ශාසනය අවසාන භාගයේ එළඹෙන සිටින නමුත් හැකිතාක් වීරයවන්තව කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබාගෙන උත්සාහ කරලා මේ අති භයානක සංසාරින් අත් මිදීමට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදයෙන් සංසාර දුකින් මිදීමට මේ ධර්ම ශ්‍රවණානි සංසයත් උපකාර වේවා. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන බල ධර්ම ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම යම් ප්‍රමාණයකට මේ ධර්ම ශ්‍රවණයෙන් ලැබුණා නම් ඒක අපේ මේ ජීවිතයේදීම මේ අපේ භාන භාවනා සාර්ථක කර ගැනීමට උපකාරවත් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය මේ ධර්ම දේශනාමය කුසලයේ අනුමෝදන් වීමට කැමැති අවීචයේ සිට කනිටා දක්වා වූ අපගේ ඥාතීනුත් ඇතුළු යම් තාක් පිරිසක් ඇතනම් ඒ හැම දිනෙකමත් මේ කුසලයේ අනුමෝදන් වීමෙන් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මහා නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන මේ විදිහට ගාථා කියන්නේ. ඊතාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං සදා දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිසෝකා හොන්තු සබ්බේ පිපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු